චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද ඔබ මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ඔබට ඉතාම වැදගත් සීලේ තුල කොහොමද අපි අපේ මේ රාගාදී සිතුවිලි යටපත් කරගෙන ඒ උතුම් සීලයක් උතුම්ම විදිහට ආරක්ෂා කරගන්න. ඊළඟට මේ සමාජය තුළ අපිට පේනවා දැන් දවසින් දවස මිනිස්සු මහා විකෘති විදිහට කෙලෙස් වලින් විකෘති වෙමින් සමහරලාට මේ වයසක ආච්චම්මලට පවා ඉන්න නොදී ඊළඟට පුංචි දරුවන් පවා පාසැල් යන දරුවෝ එක්ක පොඩි දරුවෝ සමහර වෙලාවට සමූහ වශයෙන් ඒ දරුවන්ව විනාශ කරමින් මෙවැනි මහා පුදුම විකෘති කාම ආසාවන් තුළ සමාජයේ තැන් තැන් වලින් අපිට අහන්න ලැබෙන අර මෘග සංඥා පහළ වෙනවා වගේ සිදුවේ. එතකොට මේ තුල බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න ඊළඟට මේ ශික්ෂාපදයක් ධර්මානුකූලව විස්තර කරන්න මැලි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබට ධර්මයේ තියෙන කාරණා මේකේ තියෙන භයානකකම කොහොමද අපි වැරදි කාම සේවනයෙන් වැළකීම කියන්නේ මොකක්ද? බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ මොකක්ද? විවාහ වෙනකන් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන වගේ ශික්ෂාපදයක්ද? මේ කාරණා අපි අද ධර්ම දේශනාව තුළ ධර්මානුකූලව බුද්ධ දේශනා ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පිංහතුනේ මේ දේශනාවදී ඔබට ඉතාම වැදගත් ආදීනව ගැන විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලෙ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට විමසල බලනකොට නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගයේ තුල සමහරලාවට විනාඩි කීපයක මේ පුංචි ආස්වාදයක් තුල මිනිස්සුયો විකෘති විදිහට දුවාගෙන ගිහිල්ලා හමාගෙන ගිහිල්ලා අන්ධ වෙලා කල්ප ගණන් ආත්ම ගණන් සසරේ විදෝ විදෝ දුක් විඳ විඳ යන සංසාරේ භයානක විපාකවල ස්වභාවය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය. බොහොම ලස්සන දරුව බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව. මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කල්පනා කරා පාරේ ගෙනිච්චත් තැනකට එක්කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අතපතාගෙන විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා. දෙමව්පියෝ කල්පනා කරා මේ දරුවා අමාරු වැටෙන්න කලින් අපේ පවුලට ගැලපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕනම දෙමව්පිය කල්පනා කරන්නේ ඒ විදිහට. එහෙම හොයලා ඉතින් මේ දරුවත් බොහොම කීකරුයි දෙමව්පියන්ට කීකරුයි. ඉතින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න නැතුව හිටියා. ඉතින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේ එනකොට තමන්ට ගැලපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණ ගස්සලා ඔන්න විවාහේ තීන්දුව කරා.
ඉසිදාසිව දැක්ක මුණගැහිච්ච දවසේ මේ තරුණයක්ට කිසිීම අඩුපාඩුවක් පේනෑ බොහෝම ලස්සන කෙනෙ. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරින් හිටිය. කිසිම හේතුවක් නෑ මේ ඉසිදාසි හරි මෙයාගේ නම මේ කාන්තාවගේ නම ඉසිදාසි. ස්වාමි ගෞරවේ ඒ වගේම තමන් වැරදි වැඩ කරන්න ප්‍රතියුතාව ආරක්ෂා කරනවා තමන්ගේ ස්වාමයට ගෞරව කරනවා ස්වාමිය ඉක්මවා යන්නේ නෑ ඒ විතරක් නෙමේ ඒ කාලේ සාමාන්‍යෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමේ වගේ නෙමෙයි බොහෝම ඉන්දයානු සමාජය අතීත ගත්තොත් ස්වාමියයට බොහොම ගෞරව කරනවා. ඒක තියෙනවා දේශනාව තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියයට වන්දනා කරනවා. ගෙදරට ආපහු වෙනකොට පාදෝනය කළ තමයි කෙනවා ගෙට පිළිගන්න. එදකොට ඒ වගේ බොහෝම ගෞරවෙන් ඒ ස්වාමියයට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියගේ දෙමවපියන්ට කියනවා අම්මේ මටනම් මෙයා එක දීග කන්න බෑකියෝ. මෙයා එක මටනම් පවුල් මේ මොන පව් මෙයාව ගිහින් දාන්නකව ගෙනාපු දිහාකට. දෙමවපියෝ පුදුමයට පත් වනා ස්වාමියගේ දෙමවපියෝ. අනේ පුතේ මෙච්චර හොඳ ගුණහාපත් දරුවෙක් මොකක්ද මේ දරුවගේ තියෙන අඩුව. කොච්චර හොඳ ළමේ අපිටත් කොච්චර අපේ දෙමව් තමන්ගේ අම්ම තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවන. තිං අර දරුවකිව නෑ නෑ මට යාගේ අඩුවක් නෑ මට කියන්න තේරෙන්න්නෙත් නෑ මට මෙයා එක ඉන්න බෑකිව. එක්ක මං යනවකිව ඔලු හැරිච්චාතේ. දැම් මේ ප්‍රශ්න එන්න එන්නම දුරදික යන ඉසිදා සිතින් අඩාඩාහනව මොකක්ද මගෙන් වෙච්ච වැරැද්ද. මොකක්දෑ මගෙන් වෙච්ච වැරැද්ද. වැරැද්දක් නෑ. කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වනා අර ස්වාමියගේ දෙමවපියෝ ගෙනහල්ලා ඉසිදාසිගේ දෙමවපියන්ට භාරදීලා ගිය. තිං අඩාඩා දැන් ගෙදර පසු තැවි තැවී ඉන්නවා ති දෙමවපියහන මොකක්ද දුවේ වෙච්ච වැරැද්ද මොකක්ද වැරැද්ද. වෙච්ච වැරැද්දකුත් නෑ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව මගේම අවාසනාව කියලා අඩාඩා ඉන්නවා. ඔහොම කාලි ගෙවිලා යනකොට ඉසිදාසිගේ අම්ම තාත්ත කල්පනා කර අපිට බොහොම ධනයක් තියෙනවා. අපි මැරුණට පස්සෙ මේ දරුව තනි වෙනවා අසරණ වෙනවා. දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන් තාම වයසත්තියනවා ලස්සන ළමය කමක් නෑ අපි තව විවාහයක් හොයමු. දැන් ඉතින් පළවෙනි විවාහය කැඩීලත් නිසා අර තරම්ම දනවත් පවුලකින් හොයාගන්න අමාරුයි කල්පනා කර කමක්නේ අපිට ධනය තියෙනවනේ. සාමාන්‍ය මධ්‍යම් පන්තියේ පවුලක තරුණෙක්ව හොයාගත්ත දෙමවපියමයි දැම් මේක හොයාගත්තේ. හොයාගෙන කිවදුවේ අපි කියන නිසා ඉසිදාසිකව නෑම විවාහ වෙන්නේ. දෙමවපියෝ කිව නෑදුවේ අපි කියන නිසා ඔයා මේකට කැමතිවෙන්. ඉන් දෙමවපියන්ගේ බල කිරීම මතම ඉසිදාසි කැමති වුණා දෙවනි විවාහෙට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන් හොඳට ඒ විවාහයක් සිද්ධ වුණා. ඉසිදාසි ඒ ස්වාමියටත් පුද්දුම ගෞරවෙන් අර කලින් ස්වාමියට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහෙ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියත් කියන්න ගත්ත මටනම් මෙයා එක ඉන්න බෑකිව. මෙයාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමවපියෝ එක ප්‍රශ්න. ඒ දෙමවපියොත් කියන වනේ පුතේ මොකක්ද මේ දරුව කොච්චර හොඳ ළමෙද්ද මේ කොච්චර ගුණහා පත් කෙනෙක්ද. නෑනෑ මට මං යනව යන්න කිව. මං ඉන්නෑ කිව මේ ගෙදර මෙයා එක ජීවත්වෙන්න බෑකිව. හේතුවක් නෑ. අවසානෙ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන්න වනා ඒ පවුල දෙමවපියොත් ගෙනහල්ලයි සිදාසිව ඉසිදාසිගේ ගෙදරට දෙමවපියන්ට භාරදීලා ගිය. දැන් ඉසිදාසි කල්පනා කරා මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක්නේ ඔහොම හිතනවන මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ. මං වගේ කෙනෙ ජීවත් වෙලා වැඩක් නෑ මගේ පව්කාරක ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාසි ජීවිතේ පා වෙලා ඒ විදිහට කල්පනා කර කර ඉන්නකොට දැන් අම්ම තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසිගේ දෙමවපිය අඩනවා වැලපෙනවා දරුව ගැන හිත හිතා දුක්වෙනවා. ඔහොම ඉන්නකොට තින් කාලෙ ගෙවිලෑනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිත අපි නැති වුණට පස්ස මේ ළමයට මොකක් වේද තාම හොඳ වයස
ඒ වුනාට විවාහයකට නම් ආයිනම් කැමති වෙන එකක් නෑ. ඔහොම කල්පනා කර කර ඉදලා දවසක් තාත්ත දැක්කා මේ දෙමව්පිය කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණෙක් හොයලා විවාහ කරලා දුන්නෝ. අපිට දේපල තියෙනවා මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා මේ දරුවට ලස්සනයි ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉදී. ඔහොම කතා වෙලා දැම් පාරදිහා බලාගෙන දවසක් කල්පනා කර කර ඉන්නකොට දැක්ක පාරයනොත් තරුණේ හැබැයි වැරහැලි ඇඳගෙන හිඟමන යන හිඟන්නේ. හොඳ තරුණේ තරුණ වයසල. ඒ වෙලාවෙ කාටත් නොපෙනෙන්න අර සිටුවරය පාරට ගිහිල ඔහු පැත්තකට අඩගහගෙන ගිය මෙහිවරෙන් කොල්ලො කියලා. අඩගහන් ගිහිල් ඇහුවා මොකද උඹ හිඟා කන්නේ. අනේ මගේ අසරණකමට කිය හිඟා කන්නේ. ඊට පස්සේ කිව්ව අර ඈතින් පේන්නේ මගේ ගේ කියවා. මාලිගාවක් වගේ ගිය. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව රාන් රිදී මුතු මැනික් තියෙනවාක ඉඩ කඩන් තියෙනවා කියව. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුව. උඹ කැමති නැත් දැහවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලාහදාගෙන ඉන්න කැමති නැද්ද කියලැහවා. මිනිහගේ ඇස් දෙක උඩ කිය හාමාමි කියව දැ සුයිප් එකක් ඇදනවාගේ එක පාට මෙහි ගන්නට පුදුම සතුටෙන් හාමාමි කියව. දැන් කිව ඔහොම නම් බෑ වරින් යන්න කියලා එකන් ගිහිල්ල අර වැරහැලි අයින් කරලා හොද්දට නෑව්වා. සේවකයන්ටත් කියලා කෙනෙක් අල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවල කොන්්ඩෙ කපලා හොඳ ඇඳුම් ඇන්දේව දැන් සිටුවරෙක් වගේ ලස්සනට අන්දල ගත්තා හොඳට අන්දල රැවුල කපල කොන්්ඩෙ කපල නාවල සුද්ධ කරලා සුවඳ ගල්වල දැන් ගත්ත දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කීව මේක රහසක් කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හාමං කියන විදියට කරන්නන් කියව. එක්කරගෙන ගියා ගෙදරට එක්කන් ගිහිල්ලා දුවට අඳුන්නල දීලකිව දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක් ගැලපෙන කෙනෙක් මේ කාත් කවුරුත් නැති පුතෙක් ඒ නිසා ඔයාට ආදරෙක් ඉදී අපි කියන නිසා මේකට කැමති වෙන්න කියව. ඉසිදාසි අඩාඩා කිව මටනම් විවාහයක් එපා මටනන් ස්වාමිවරු එපා මං මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා මටනං එපා කිය මිනිස්සු. දැන් අර සිටුවරයා අම්ම තාත් අඩාඩා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව මේ තරුණයට කැමති වෙන්න. දැන් අන්තිමට දෙමවපියන්ගේ කීමටම ඉසිදාසි හිතාදාගත්ත කමක් නෑ මේ තරුණය එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න තුන්ගෙන විවාහයට. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා දැන් ඔහුට යනන මටනෑ දැන් සාර්ගෙදරම ජීවත්වෙනවා දෙමවපියොත් ඉන්නවා ටික දවසක් හිටිය. ඉසිදාසි ඒ ස්වාමියයටත් බොහෝම ආදරේ සැලකුව. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැම් බලන්න මේ කර්ම විපාකයන හැටිමේ. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාසි කොච්චර ආදරෙන් සලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමිය අර අම්ම තාත්ත ළඟට ගිහිලා අර මා මණ්ඩි ළඟට ගිහිලා කියව මාමේ කෝ මගේ අර පරණ ඇඳුම් ටික කෝ මගේ අර තැටිය කෝ මගේ අර කැරිච්ච සිරෙප්පු දෙක මට මේ ඇඳුම් එපා කියව මට මේ සැප සම්පත් එපා මට මාලිගාත් එපා ඔබේ දුවත් එපා මං යනවා යන්න කිව හිඟා කනක මට මීට වඩා හොඳයි කියව. මිනිහර මාලිගාවෙන් බැහැල ගියා යන්න අර ඇඳුරුත් ගලෝල වීසි කරලා ගියා යන්න. දැම් බලන්න අච්චර සැප සම්පට් ලැබිල මාලිකාවක් වගේ සිටු මැදුරක් ලැබිල ධනය ලැබිල සියල්ල ලැබිලත් ඒ ඔක්කොම අතහැරල මට මේ අයෙක්ක ඉන්න බෑ කියලා ආයි පාර හිඟාකන්න පරණ ජීවිතයට ගිය. ඉසිදාසි කල්පනා කරා මමනං ආ ජීවත්වෙන්නේ. මං මැරෙනවා කියලා හිතුව. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්තය. සමහරලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරයේ නැතිවීම. විවාහය අසාර්ථකවීම. මේ වගේ සිදුවීන් අද සමාජි තුළ ඕන තරන්තිය. දැම් බලන්න සමහර තරුණ තරුණය එක්ක විවාහ වෙලා ඉඳලා ප්‍රවල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳල තමන්ට ද්‍රෝහිකමක් කරලා.
එවැනි දේවල් තුළ කී දෙනෙක් නං සියදිවි හානි කරගන්න හිතනවා, සමහරු පිස්සු හැදෙනවා, ඔළුවවුල් කරගන්නවා, අන්ඩලා කණ්ඩි බොන්නේ නැතුව ජීවිතේ සමහලාට එපා වෙනවා. මොන තරන් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්න ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා. ආහිත හදාගෙන සාමාන්‍යෙන් නැකිටින්න මනසින් ඉසිදාසි කල්පනා කරම් මන්නන් ඉන්න මට ජීවත් වෙලා වැඩක් නෑ, මං මහ පව්කාරයෙක්, එහෙම හිතලා පහල බලාගෙන පාරදිහා බලාගෙන කල්පනා කර ඉන්නෝ දැන් සියදිවි හානි කරගන්න ක්‍රමයක්. මන්නන් ජීවත්වෙන්නේ මන්නන් ජීවත්වෙන්නේ කියලා ඒ අදහසෙම කල්පනා කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්‍ෂුනිය, මේ රහත් භික්‍ෂුනිය නගර පිණ්ඩ පාතය වඩිනවා දැක්ක. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්තරයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්‍ෂුනිය පිණ්ඩ පාතය වඩිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණ. එහෙම මාලිගාවෙන් පහලට බැහැගෙන ගිහිල්ලා අර පාරදිකයේ ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වානේ අර තියෙන්නේ මගේ නිවස, මේ සිටු මැදුර, ඔබහන්සේ වඩින්න දානටි අපි එහෙ පිළියල කරන්න ඔබහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්‍ෂුණී එක්කරගෙන දන්න මේ රහද්ද කියලා මේ භික්‍ෂුණී එක්කරගෙන ආවයිති. ඇවිල්ල පාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජ කරලා ඇහුව මේ අනේ මට බැයිද මං වගේ කෙනෙකුට බැයි දැහවා මේ වගේ සිවරත් දරාගෙන පැවිදිවෙන පුළුවන් නැගනිය කියව. ඒ වෙලාවෙම අම්ම තාත්තට කියා හිටියා මං පැවිදි වෙනවා, මං පැවිදි වෙනවා. දෙමවපි අන්ඩාන්ඩාකි වනේ දුවේ පැවිදිවෙන්න පාකිල් ඊට පස්ක මැරෙනවට වඩා හොඳ නැද පැවිදිවෙන්න එක මං ඉන්න මං මැරෙනවා කියව. ඊට පස්සේ දෙමවපය කල්පනා කර මේ දරුව මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදි විහානි කරගන්න මැරෙන්න්න ඉඩ තියෙනවා, ඊට වඩා හොඳයි පැවිදි වෙන එක. ඔහේ හරි පේෙන් හරි ඉන්නවන කියලා කැමති වුණ. එදා මර භික්‍ෂුණියත් එක්ක බොහෝම සතුටෙන් ගෙයින් පිටත් වෙලා ගිය ගිහිල්ල පැවිදි වුණ. ඒ මෙහෙනි ආරාමි පැවිදි වුණ. පැවිදි වෙලා ටික දවසයි පුද්දුම වීරියෙන් භාවනා කරා. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ග පල ලබාගෙන උතුම් ඉරදි බල සම්පන්න රහත් භික්‍ෂුණියක් බවට පත් වන. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරි පස්සෙන් ආවත්. වීරියවන්ත කෙනාට ප්‍රඥාවන්ත කෙනාට නුවන තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජයගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්නයනවා ජීවිතේ. කරුමේ කියක ඉන්න එපා. මේක මගේ කරුමේ මොකක්දේ අපි මේ කරපු කරුමේ මගේ පවකාරකම කරුම කිය තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ගරහ කර ජීවත්තෙන් එපා. ඕනම කරුමයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජයගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජයගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ මාර්ග පල් ලැබුයි ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්‍ෂුණයක් බවට පත්වෙන්. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. කල්ප ගනම් පෙරජීවිත දකින නුවන. චුතූපපාත ඥානය චුතූපාත ඥානය ගැන කෙනෙක් මැරුණට පස්සේ කර්මාණ්ඩෝපය උපත කරයන ආකාරය දකින නුවන. ආසවක්කේ ඥානය කැනෙ තමා තුළ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා තමන්ගේ ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව. දකින නුවන තමන් රහතන් වහන්සේ නමත් තමන්ගේ රාගදේශ මෝහාදී සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව තමා තුළි ප්‍රහාණය වුණා කියල දකින නුවන ආසවක්කේ ඥානය. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්‍ෂුණියක් බවට පත් වන. දවසක් ඉසිදාසි රහත් භික්‍ෂුණිය භාවනා කරනකොට තමම්ම කල්පනා කරා මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණේ හපත්ව ජීවත් වෙච්ච කෙනෙක්ද. මං දෙමවපියන්ට සැලකුව කීකරුව හිටිය. විවාහ වෙච්ච දවසින්න විවාහ වෙන්න පෙර මං සිල්වත්ව ජීවත් වුණ. විවාහ වනාට පස්සේ ස්වාමියයට ගෞරුව දැක්වා.
මං පතිරුතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරෙන් සැලකුවත් මගේ ස්වාමිවරු විවාහවෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරැද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කළ දාලා ගිය. ගෙවල්වලට ගෙනහල්ලා ආපහු බාරදීලා ගිය. ඇයි මට මෙහෙම වුණේ? මොකක්ද මංකරපු කර්මය? මොනවගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්ෂුණිය තමන්ගේ පෙරජීවිතය ආපස්සට බලන්න පටන් ගත්ත. දැම් පුබ්බේ නිවාසානුස්සති ඥානය තිය නොමි කාගෙන්වත් අහලනම දැන් තමා තුළින් බලාගෙනයන්. කවුරුත් කියන එකක් නෙමේ. තමන්ම හිත දියුණු කරලා තමන් අවබෝධය කරලා තමන් ඒ ඥානය උපදවාගෙන තමා තුළින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහ කර්ම විපාකයක් ගෙවලා තියෙනවා සසරේ. ආත්ම 7ක් ආපස්සට බැලුව. අන්න එතනදි කර්ම විපාක හොයා ගත්තා. ආත්ම 7කට කලින් තරුණේ. ඒ කාලේ කාන්තාවක් නෙමෙයි තරුණේ. බොහොම ධනවත් පවුලක රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී. රන්කරුවෙක්. ඔහු තරුණ වයසේ බොහොම ලස්සනයි. ඒ කාල් දැන් මේ ඉසිදාසගේ ආත්ම 7කට කලින් ජීවිතේ. තරුණෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරන් සල්ලාලකමේ දිලා. කාන්තාව එක හිතවත් වෙලා ඔවුන් රවට්ටල මුළු ජීවිතයම කරලා තියෙන කාන්තාව යාලු කර පුළුවන් තරන් නොමනා වැරදි ක්‍රියාවලේ දිලා ඔවුන්ව රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කරලා. ඒ සල්ලාලක මේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එදකොට මේ වැරදි කාමසේවනී යෙදීම සල්ලාලකම මේක විපාක ආත්ම 7කට පෙර තරුණෙක් හැටියට ඒ කරපු කර්මය විපාකේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදිනවා. අපාය වැටිලා ඒ කර්ම විපාක ගෙවලා බොහෝ කාලයක් අපායි දුක්විදිනවා. ඉසිදාසි දකිනවා ඒ 7වනි ආත්මෙන් මෙහා ඊළඟට 6වනි ආත්මෙ නිරේ. අපායි දුක්විඳලා බොහෝ කාලයක් අපායි පැහෙනවා. ඊට පස්සේ අපායෙන් චුත වෙලා ඒ කර්මය බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා. වැදිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදින. ඔන්න ඊළඟ ආත්මය. වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා පුංචි කාලෙම අර වඳුරු පැටියගේ පුරුස නිමිත්ත වඳුරු රැලේ වඳුරෙක් ඇවිල්ල සූරලදාන. ඒ මුට්‍ර මාර්ග පුරුස නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහනවා. පුදුම වේදනාවකින් විදෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහල මැරෙනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතය උපදිනවා ආයමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එල දෙනකගේ කුසක උපදින වහු පැටිය. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්න අදත් සාමාන්‍ය ඔය හරකුන්ගේ වැඩගන්නකොට කරන්න දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලනවා. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසනක වැඩ සතෙකුට වුණත්. නමුත් ඒ සත්තුන් ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත් ඒ පුරුස නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක්විදලා ඒ හේතු කරගෙන මී යන. එහෙම මැරිලා ඊළ ගාත්මය උපදිනවා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදින. දැන් බූරුවන්ගෙනුත් වැඩගන්න. උපදන්නවා හරකුන්ගේ වැඩගන්නවා බූරුවන්ගෙනුත් වැඩගන්න. බඩුවා දෙනවා කරත්තා දෙනවා පිටේ බඩු පටුවල ඉවරලා වැඩගන්නවා. එදකොට මේ බූරු පැටියත් තරුණ කාලයනකොට කරත්තවල බඳන වැඩගන්න කාලයනකොට ඔවුන් මොකද කරන්නේ අර හරකුන්ගේ වගේම කරාබනවා. ඒ උෂණ තලනවා. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත්වන. දැම් බලන්න ආත්ම 7කට පෙර තරුණේ ඊළඟ ජීවිතයේ නිරේ ඊළඟ ජීවිතයේ වඳුරු පැටිය
ඊළඟ ජීවිතේ වහු පැටිය, ඊළඟ ජීවිතේ බූරු පැටිය. එතකොට ඒ විදිහට කර්ම විපාක ගෙවලා ඊළඟට තිරිසං ආත්ම 3කින් පස්සේ මනුස්ස ලෝකෙ උපදින. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ, කාන්තාවකුත් නොවේ, නපුරුසකාත්මයක් ලබනු. ඔන්න බලන්න කර්ම අර බලවත් අකුසලේ ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒක බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසං ආත්ම 3ක් ගෙව්වා. ඒ තිරිසං ආත්ම 3ේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමේ, කාන්තාවකුත් නෙවෙයි, නපුරුෂකෙක් වෙලා ඉපදුණා. ඔබ දන්නවා සමාජය තුළ අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ. පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුළ අපි දන්න අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසික ඔවුන් විඳවනවද? ඔවුන් සමාජයෙන් නින්දාවට පත්වෙනවා. මිනිස් උසුළු විසුළු කරනවා. සමාජය ගරහනම් ඔවු කොච්චර පීඩනයක් විදිනවද? එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතය අවුරුදු 30ක් ඔහු ජීවත්වෙනවා නපුරුසකෙක් හැටියට. මිනිස්සු නින්දා පහස කරලා මිනිස්සුන්ගෙන් ගුටි බැට කාල වදහිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මයේ කාන්තාවක් වෙලා ඉපදුනා දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඔන්න බලන්න ආත්ම 7කට පෙර පිරිමියෙක් අවසානි දැන් නතර වුණේ ඇවිල්ලා නිරේගියා, තිරිසං ආත්ම 3ක් ලැබුවා, මනුස්ස ලෝකෙට ආව නපුරුසකෙක්, ඊළඟට ඉපදුනා කාන්තාවක්, දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලේ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි. ජීවත් වෙන්න විදිහක් නැතුව 17 ණය වෙලා, ණය ගෙවා ගන්න මුදල් නැතුව ණයකාරයෝ ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. උඹලා ණය ගෙවපල්ලා නැත්නම් මේ ළමයා හරි වැඩකාරකමට අපිට දීපල්ලා කියලා අනේ අර දුවව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරයක් වගේ. ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කරලා දුක් විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වදහිංසා විඳලා ඒ ජීවිතේ ඒ කර්ම විපාක ගෙවලා මැරිලා ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවෙක්. ඒ තමයි ඉසිදාසිගේ ආත්මය. ආත්ම 7ක් අර විදිහට ගෙවලා 7 වෙනියට ඉපදිච්ච ආත්මය තමයි ඉසිදාසි. බොහොම ධනවත්, බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ. කොච්චර ආදරෙන් සාමියට සැලකුවත් ඒ විවාහේ කඩාකප්පල් වෙනවා. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසුපසේන ආකාරය. මේ දේශනා හොඳට විමසල බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගයේ බලවත්වීම තුළ සාමාන්‍ය කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. ඒ වෙලාවට මොකක් වෙයිද? එතනින් පස්සේ මොකක් වෙයිද? මට හිරේ යන්න වෙයිද? ගුටි කන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම මිනිස්සු ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා සමහරලාවට කෙලෙස් බලවත් වුණාට පස්සේ අනතුරු දැක දැක ඕනෑම අපරාධයකට මිනිස්සු පෙළඹෙනවා. දැන් බලන්න සමහරලාවට පුංචි දරුවෝ කෙලෙසලා ඒ දරුවන්ව අවසානයේ මරණ මට්ටමට පත් වෙනවා. තමන් දන්නවා මේ සිදුවීමේ හැමදාම හැංගිලා ඉන්න බෑ. ඔබ බලන්න ඔය ඕනෑම අපරාධයක් ඒවා ස්වභාව ධර්මයෙන් ටික කාලයක් යනකොට අහු වෙනවා, එළි වෙනවා. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලේ මොන විඳවනවද කියලා බලන්න. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගය මත, ඒ මොහොතේ නුවණ කල්පනා කරගන්න බැරිවීමේ විපාකයේ මත මුළු ජීවිත කාලෙම දවල් රෑ පිච්චෙනවා. වෙවුලනවා, රෑට නිින්ද යන්නේ. සමහරට වාහනයක් එනවා, ඇහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසිය මාව අල්ලන්න එන්නේ. දුවනවා. රෑ තිස්සේ වෙවුලනවා. ඒ බයටම ඊළඟට මත්පැන් බිබී හැංගි හැංගි ජීවත් වෙනවා. ඔහොම ඉඳලා කොහෙන් හරි මේක එළි වෙනවා. මේ පුද්ගලයා සමාජෙත් දැක්කාම හිතෙනවා, දැක්ක ගමන් මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැංගි ඉන්න එකෙක් කියලා. දැක්ක ගමන් මිනිස්සුන්ට අහු වෙනවා මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසానයි.
ඒ වගේ මොකද අපි දන්නවා අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දනුවන් විදින අය අපි බණ කියලා වැඩ සටහන් කරලා ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩ සටහන් එක්ක සමහරු අපි වැඩ සටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඩල පාපොච්චාරණය කරලා අනේ හාමුදුරුවනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතය වෙච්ච වැරදි කිය අඩනවා. සමහර ජීවිත තරුණ ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18 19 20 වෙනකොට රාගය නිසා කෙලෙස් නිසා ජීවිතේ විනාශ කරගෙන මුළු ජීවිත කාලෙම එක්කෝ එල්ලුම් ගහට්නිය වෙලා එක්ක ජීවිතාන්තය දක්කා හිරේ කියලා එක්ක අවුරුදු 30ක් 40ක් ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි. මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක් සංසාරයටත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන සසරි කල්ප ගණන් ගෙවා යන්න සිද්ධ වෙන මහ භයානක අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ දේශ විස්තරත් එක්ක පංචසීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සේවනයෙන් බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි විවාහ වෙන්න පෙර තරුණ පුතෙක් තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර කුමරි බඹසර අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙන කල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආභරණය. ඔබට තියෙන එකම ශක්තිය. ඔබේ ජීවිතයේ වටිනාමදේ ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරය කරන්න පුළුවන්. තරුණ කාලේ පාසැල් යන කාලෙ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලෙ විශ්වවිද්‍යාල කාලෙ වෙන්න පුළුවන් කෙනෙකුට ආදරය ඇති වෙනවා මනුස්ස හැඟීම්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා හිතවත්කම් ඇති වෙනවා ආදරය කරනවා තරහ වෙනවා ආයාලු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම විවාහ වෙනකං කවදාවත් මං බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා විවාහ වෙන තෙක් මං බඹසර බිඳ ගන්නේ නෑ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන් විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකං මං වැරදි ජීවිතයක් ගත කරන්නේ මං ඒ කෙනාගේ ජීවිතයට අනතුරක් කරන්නේ නෑ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකං මං එවැනි රාගික හැසිරීමක යෙදෙන්නේ නෑ කියලා තමන් දැඩි අධිෂ්ඨානයෙන් තරුණයෙක් නම් කුමර බඹසර ආරක්ෂා කරන. තරුණයක් දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්නවා මං විවාහ වෙනතෙක්. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියෙක් මොල යන්න. හැබැයි විවාහ වෙනතෙක් කොච්චර පෙම්වතුන් හිටියත් ආදරය කරත් ලිවුන් ලිව්වත් හමුවනත් කතා කරත් ඒව ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව අනාරක්ෂිත නොවී තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලයේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාම හිතනවා. තමන් තනිවෙන්න යන්නේ නෑ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුද කලාවෙන්න තනිවෙන්න තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්න. හැමවෙලේ ආරක්ෂා වෙලා විවාහවනත්තේ මම කුමරි බඹසාර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නෑ. ගිහි ශ්‍රාවකයට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්න ගිහි ශ්‍රාවකය. හැබැයි ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරන. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලවත්. විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලවත්. බොහොම සතුටින් එකට විවාහවෙච්ච යුවලක් ජීවත්වෙන්න එපා කියලවත්. හම්බ කරන්න එපා කියලවත් සැප සම්පත් විඳින්න එපා කියලවත් නෑ. ඒ නිසා මේ ධර්මය පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළ ඔබට කෝටි ප්‍රකෝටි බිලියන පතියෙක් වෙන්න පුළුව. මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලනේ.
හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ටව ආජීවය අපිරිසිදු විදිහට පගාගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම් ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අව්‍යාවිධ වෙලදාම් කරන්න එපා. මත්කුඩු මද්‍රව්‍ය වෙලදාම් කරන්න එපා. වහල් වෙලදාම් වලේ දෙන්න එපා. ඔන්න වසවිස වෙලදාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙලදාම් හැටියට පෙන්නලා දුන්. ඒ කියන්නේ තමන්ටත් අන්න අයටත් හානියක් සිද්ධ වෙන. සමාජය විනාස වෙන විදිහේ හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ටව වෙලහෙනදාමක් වෙන්න පුළුව ව්‍යාපාරයක් වෙන්න පුළුව. ඔබ කරන රැකියා ඔබේ ව්‍යාපාරය ධර්මානුකුලෝ ධාර්මිෂ්ටව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුව. බුද්ධ ශාසනයෙන් එපා කියල නැකොහෙවත් ඕන තරම් හම්බ කරන්න. අනාථ පිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදං කළ ජේතවනේ හදන්න පුළුවන් වුණේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවනු අතුරලා ඉඩම ගත්තේ. රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයට අයිති ඉඩම මං කොහොම හරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇතිවෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදු හාමුදුරන්ට ආරාමයක් කළ පූජ කරනවා. 18 කෝටියක් කහවනු ඇතිරුවා ඉඩමේ. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදව බුදු හාමුදුරන්ට වැඩයින්න හදපු කුටිය වහල 7ක් ඒ කාලෙ තිබ ඉහළම තාක්ෂණ සඳුන් ලීයෙන් තමයි වහල හැදව. ඒ තමයි හුළං හමාගෙන එනකොට හැම දිසාවෙන් මේ හුළං කුටිය ඇතුළට එනකොට හැම වෙලාම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටිය සඳුන් සුවඳින් පිරිලෑනු. මේ බුදු හාමුදුරුව කියලා හැදවන මේ සිටුතුමාගේ ආසාාව බුදු හාමුදුරුව වෙනුවෙන් මං මෙහෙම කුටියක් හදනු. දානශාලාව දම සභා මණ්ඩපේ රහතන් වහන්සේලට වෙනවෙන්නම කුටි සක්මන් මලු අංග සම්පූර්ණාරාමය 18 කෝටියක් වියදන් කර. මේ ආරාමේ සඟ සතු කළ පූජ කරන දවසේ තවත් 18 කෝටියක් වියදන් කර උත්සවයට. නගරෙම සැරසුව. එන පාරවල් සරසල සුදුවැලි අතුරලා බුදු හාමුදුරුව වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමි පිළිගන්න වඩිනකොට ඒ මග දෙපස සරසලා හැම නගරෙම 3 මං හන්දි 4 මං හන්දි ළඟ දන් සැල්ලේදුව. ලක්ෂ ගනම් වියදම් කරලා කෝටි ගනම් වියදම් කළ දුගී මගේ යාචකයන්ට එදා දවසම මුළු නගරවාසීන්ටම නොමිලේ කෑමබීම ආහාරපාන දන් දුන්න. ඒ නිසයි අනාථ පිණ්ඩික කියන්නේ ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරය. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථ පිණ්ඩික අනාථයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදං කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. එච්චර වියදං කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමි බුදු හාමුදුරන්ට පූජ කර. රන් කෙන්ඩියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේට ඒ ආරාමි ගොඩනැගිලි සියල්ල සඟ සතු කළ ශාසනයට පූජ කර. ඒක ප්‍රතිඵලෙ කී දෙනෙක් නෙළුවද. ඒ නගරේ හිටපු බුදුහාදුරන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත්වෙලා වැඩහිටිය අවුරුදු 45 වස්කාල 19ක් වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාම. මුළු ත්‍රිපිටකේ සඳහන් දේශනාවලින් සූත්‍ර දේශනාවලින් වැඩ්ඩීම ප්‍රමාණයක් ජේතවන පිම්බිමේ දේශනා කරපු දේශනා විනේ දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සැවැත්නුවර ජනතාව අතරින් කෝටි ගානක් මාර්ග පල් ලැබුව කියල සඳහන් වෙන. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදං කළ ආරාමයක් හදල ශාසනයට පූජ කිරීමේ පින කෝටි ගානක් මනුස්්‍යයන්ට ධර්මාවබෝධි ලබල දෙන්න ඒ මාර්ගයේ පෑදුන. ඒ නිසා මේ ශාසනය තුළ මතකතියාගන්න හම්බ කරන්න එපා කියලනේ ධාර්මිෂ්ටව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතයේ ලස්සනට ඇඳල පැළඳල ජීවත්වෙන්. හැබැයි කෙනෙක්ගේ රාගය උපදින විදිහට මිනිස්සු නොමග යන විදිහට තව කෙනෙක් කෙලෙස් අවස්සන විදිහට අඳින්න පලඳින්න එපා. ඔබේ ඇදුම පවා ඔබ හිතන්න මගේ ඇදුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ මගේ වචනයක් තුළ මගේ ක්‍රියාවක් තුළ
අන්න අයගේ හිත්වල රාගේ ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන්න එක විශාල අකුසලයක් මිනිස්සු අවස්සනවා සමාජි නොමග යවනවා කියන්න. ඒ නිසා ඔබ ලස්සනට ඇඳල පැළඳලා ඉන්න. ඔබ මොන විදිහ පාට මොන වගේ ලස්සනට ඇන්ද කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ නව කෝටියක පළඳනාව. එතකොට කෝටි ගානක් වටින මේල පළඳනාව පැළඳගෙන හිටිය විසාකාව එකැනි බුදු හාමුදුරු කොහෙවත් විසාකාව සෝවාන් පිච්ච කෙනෙක්නේ. ඔබ අහල ඇති විසාකාව පුංචි වයසෙම සෝවාන් වෙච්ච කෙනෙ. විවාහ වුණා. විවාහ ජීවිතය තුළ දරුව 20 දෙනෙක් ලැබුණ කිය. මොකද ඒ කාලය ආවිශත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වනා තරුණ පෙනුම පංච කල්්‍යයානය වයසට යනකන් විසාකාව තුළ පෙනුන කියනවා. එතකොට විසාකාවගේ ජීවිතයේ විවාහ වෙලා දරුව 20 දෙනෙක් හැදුන. ඒ දරුව හොඳට හදා වඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳල පැළඳලා රන්රෙදී පොරෝගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනාවක් පැළඳගෙන ජීවත් වන. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ මොකද සමහරු මේ ධර්මය අල්ලන්නෙම වැරදි පැත්තේ. ඔවුන් හිතාගනින්යා බණහනවන එයා නිකං ඔහේ වැරහැලි ඇඳගෙන ලස්සන්ට අඳන්න පලඳින් නැතුව කරාමුදාන්න ඔක්කොම ගලෝලා චේන් ගලෝල ඔක්කොම් පැත්තක තියලා නිකම් මේ ඔක්කොම අනිත්‍යයි කියල හෙන ගැහුවගේ ඔය බලාගත්තුවත බලාගෙන නිකං කල්පනා කර ඉන්න වැඩක් නෑ අනිත්‍යයි ඔය එකක්කත් වැඩක් නෑ. ඒ බුද්ධ ශාසනය අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුළ ධර්මය පටල ගත් අය. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ජීවත්වෙන එකයි දැන් බුදුහා දැන් ඔබ හිතන්න බිම්බිසා රජ්ජුරු සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නෑමේ මාලිකාවම ඔක්කොම අනිත්‍යය කියල එලියට ගිල ගහක් යට ඉඳගත්තෙන ධාර්මිෂ්ටව රජකං කරා. බිම්බිසා රජ්ජුරු ධාර්මිෂ්ටව රාජ්‍ය පාලනය කරා සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කැ ලේසි දෙයක් රජකං කරනේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්මදේ අවබෝධයෙන් බුදුහාන්දුරුව පන්සිල් රකින කෙනාට නටන්න සින්දු කියන්න නච්ච ගීත වාදිත වාදනය කරන්න ගායනා කරන්න මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන් ඔබ සෙන් පවුඩර් ගෑව කියලා. තියෙන මොන ආලේපන මොන මේ කබ්දාගෙන හිටියත් ගිහි ශාවකයකුට පන්සිල් රකිනකරුට ඒක ප්‍රශ්නයක් නෑ. එක කොහ බුදු හාන්දුර එපා කියලනෑ. ඔබ රන්ඩදී මුතු පැණි පරිහරණය කරනවා. ඔබ රත්තරංගාගෙන ගෙදරක ජීවත් වනත්. ඔබ මොන තරන් ලස්සන්ට හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදු හාමුදුරු පෙන්න්නනවා මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවින. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාව හිටියත් එයා හිතනවා මේ වානිත්‍යයි. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මං මේක දාල යන්නේ නෑ කියලා අල්ලගෙන ජීවත්වෙන්න එයා දන්නවා මේ සියල් අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවස කතහැල්ලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරනවා. එයා මොන තර ලස්සන ඇඳුම් පැළඳුම් ඇන්දත් මොන තරම් ආවරණ පැළදිය කොච්චල් ලස්සට ජීවත් වනත් හැමවෙලීම හිතන මේ සියල් අනිත්‍යයි. ධර්මය මෙනෙහි කරමින් අනිත් ලෝක මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත්වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය වටහා ගත්තයි. ඇයියා දන්නවා මේ සියල් අනිත්‍යයි. අනිත්‍යදේ අනිත්‍ය වෙලා යනකට ඕක තමයි ලෝක ස්වභාවය කියලා සතුටින් හිතහදාගෙන අනිත් අය අඩනකොට අඩන්න නැතුව ඉන්න පුළුවන්. දුක්දේ දුකට පත්වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා අන්ඩල වැඩක් නෑ දුක් කියලා වැඩක් නෑ. එයා අවබෝධෙන් ජීවත්වෙන. ඊළඟට පිංගතුනේ විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනින් වැලකීම පිළිබඳ විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමී තමන්ගේ බිරිඳකට තමන්ගේ සාමිය ඔවුන්ට තමන්ගේ කාමබෝගී ජීවිතය තුළ විවාහ වෙන ඔවුන් රාගික ජීවිත ගත කරනවා දරුව ලැබෙනවා දරුව හදා වඩාගන්න ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත්වෙන. හැබැයි පෝය දවස්වලට බුදු හාමුදුරුව විශේෂයෙන් පෙන්නල දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන් සිල්වත් ශ්‍රාවකයන් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පෝය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්න විවාහක ස්වාමිය බිරිඳ වේවා
එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කර. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වනත් විවාහවෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ත ඒ උතුම් සීලේ එදාට ආරක්ෂා කරනවා. සමහරයි සතර පෝයටම මාසෙකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණ. ඒ විදියට තමයි ජීවිතයේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමී කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මෝල අනාචාරය වෙනත් කාන්තාවරු පසු පස දුවන්නේ. විවාහක බිරිදක් තමන්ගේ ස්වාමිය ඉක්මෝල වෙනත් පුරුෂයන් කරා වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනං අන්න එයා වැරදි කාමසේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන්න තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා පිංහතුනි රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා රාගේ තරම් ගින්නක් ලෝකෙ නෑ කිය. දැවෙනවා පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනිගත්තට පස්සේ. හිත ඇතුළෙන් ගිනිගන්නවා වෙවුලනවා. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවද. ඒව සංසාරයේ මනුස්්‍ය අතර වනත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදු හාදුරු පෙන්වා මහණනි මේ ලෝකෙ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා උපතින්ම කෙලෙස් අඩු අයින්න. ඒවා සමහල්ලාට සංසාරෙන් ගේන දේවල්. පෙර සසරි භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනාව වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩල සංසාර පුරුදු තියෙනයි. උපෝපං ආත්ම භාවල බොහොම දමනය වෙච්ච කෙලෙස් ඇති අය හැටියට හොඳ හිත දියුණු පුද්ගලව හැටියට සසර උපදින. ඒ අයට තමන්ගේ ක්ලේෂ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත් කාටවත් නොමගේ අවන්න බෑ මොන්න උපක්‍රමේදුවත් ඔවුන් අල්ලගන්න බෑ. ඔවුන් සිල්වත් ජීවිත ගත කරනු. හැබැයි සමහරයින්නවා සසරේ රාග චරිත රාගේ බලවත් ඒ බලවත් එන්නේ සංසාරය රාගේ යටපත් කරන්න උත්සාහරගෙන නෑ. පෙර සසරි පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්චයි. සමහල්ලාවට ඒවැ කර්ම අපායේ ගින්දලා දුක්විඳලා තිරිසං ලෝකෝල වැටිලා දුක්විඳලා ආයි ඔහේ අර කර්මය ගෙවල උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒන්නෙත් රාග චරිතයක් හැටියට උපදින්න. ඒ ජීවිතයම රාගය නිසාම තමන් දැවෙනවා. සමාජි තුළ නින්දා පහස විඳිනවා. සමාජින් පීඩනයට පත්වෙන. තමන් ඉන්න විශාල ලැජ්ජාවකි. තමන්ට පාරි බැහැල යන්න බෑ. මිනිස්සු ගරහනෝ සල්ලාලය කියකි මිනිස්සු ගරහනු. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේෂ ධර්මයන් නිසා තමන්ගේ ගෙවගෙවා විඳෝ විදෝ යනවා. ඒ නිසා පින්වතුනේ බුදු හාදුරු පෙන්නවා කෙනෙකුට මතකතියාගන්න මේ භාවනා කරපු පමණින් රාගි නැති වෙනවා නෙමේ. රාගේ නැතිවෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටික කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැදිච්ච ක්ලේෂ ධර්මයන් හැටියට අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා. දවසත් දෙක පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳං කෙලෙස් නැති වෙන්න එහෙම වෙන්න කාටවත්. පිංහතුනේ අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක්වෙනවා. ඒක හරියට බුදු හාන්දුරු පෙන්වා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔබ දන්නවා ගිනි ගොඩා. ගින්දරකට කවරු හරි කුකුල් පිහාට්ටක් ලං කරලාල. ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවොත්වෙන්නේ ඒ කුකුල් පිහාට් ඇකිලෙනවා ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට පිළිකුල වඩනකොට රාග සිත තමාතුළ ඇකිලිලා යනවා කියෙන යටපත්වෙන නැති වෙනවා නෙමේ. අනාගාමි වෙනකොට තමයි සම්පූර්ණයම රාග සහිත සිත ආශ්‍රවයත්න එක්කම කාමරාග පටික සංයෝජන තමාතුළින් ප්‍රහණය වෙලායන්. හැබැයි ඔබට ජීවිතය තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍යන මොකද අපි මේ දේශනාව
විශේෂෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුල් කරේ බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස ඊළඟට YouTube නාලිකාව ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්මප්‍රචාරය කරනකොට ඒ කමෙන්ට්වල අපි දැක්කා අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද ධර්මානුකූලව අපිට උපදෙසක් දෙන්න අපිට කියලා දෙන්න කොහොමද අපි මේ පාලනය කරගන්න මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක අතීතය වගේ නෙමේ දැන් එන්න මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ලෝකයේ කෙලෙස් ආවිෂ පිරිහෙනකොට බලවත් අකුසල් 3ක් ලෝකෙ වැඩෙන අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය මතක තියාගන්න දීර්ඝායුෂ ඇති කාලවල කෙලෙස් අඩුයි මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙන්න කෙලෙස් වැඩි වෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආවිෂ පිරිහෙන අධර්ම රාගේ මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇතිවෙන බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නෑ මළමිනියෙක් සමහරලාට ඔබ සමාජ දිහා ඔයලා බන් සමහරමේ මාධ්‍යයෙන් කියන්න බෑ සමහර සිදුවී ඔබ බලන්න බනට සමාන පත්තර කියෝනකොට සමහර සිදුවීන් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරිය තියෙන මලකුණු ඒවා මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් සැවිස්සිච්ච මිනිස්සු සමාජය ඉන්නවා ඊළඟට මල්ශාලාවට මිනිිය ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කියක් හරිදීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මළමිනි එක්ක විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජි තියෙනවා ඔබට සමාට පුදුම වෙයි මේ සිදුවේ අද සමාජයේ මහ විකෘති ලෝකයක් විකෘති රාගෙන් විකෘති දවේශයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි බුදු හාමුදුරු පෙන්වා මිනිස් ආවිශ්‍ය අවුරුදු 100න් පහලට එනකොට අධර්ම රාගේ බලවත්වෙන. විෂම ලෝභය බලවත්වෙනවා. මිත්‍යා ධර්මය බලවත් මිත්‍යා ධර්මය විස්තර කරලා තියෙන්නේ. පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලෑන. කාන්තාව කාන්තාවන් එක විකෘති විදිහට ඇදිලෑන. ලෝක සම්මතය තමයි පිරිමියෙක් කාන්තාවකට ඇදිලා එක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම එක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙකුටත් කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලෑම. ඒ විකෘතිය බලවත්වෙන්නේ මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් තිබුණට ඒක සමාජය ඉතා විකෘති සහගත සමාජයේ ගරහ කරන දෙයක් ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට එනකොට මහනෙන ලෝකයේ පුරාම විකෘති කෙලෙස් තුළ මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයක්ත් එක්ක අධර්ම රාගෙ පැතිරෙනවා. අද අපිට ලෝකෙ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙන සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමින් එක කාන්තාව එක ඒවා විකෘතිය කෙලෙස්වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානය අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත්වෙන්. පිංහතුනි මේ තුළින් ඔබ හිතන්න අපි මොන තරම් විකෘති ලෝකෙකද ජීවත්වෙන්. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදු හාදුරු පෙන්න්නන මේ ආවිෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට. දැම් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 60 වගේ සාමාන්‍ය ආවිෂ කපින්නේ. මේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍ර තියෙනවා රාගී ඇවිස්සිලා. මිනිස්සු එලුවෝ බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියෙන්. මේ මගේ අම්මනේද මේ මගේ සහෝදරයනේද මේ මගේම දුවනේද මගේ ඥාතියනේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවාකිය. පාරද මිනිස්සු ඉන්න තැනද බස්හෝල්ට එකද මිනිස්සු බලං ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස්වලින් බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවාකින අනාගත. ඒ තුළම ලෝක විනාසය අන්තක් කල්ප විනාසේ මිනිස්සු මුර්ග සංඥා පහළ වෙලා මුර්ගසම් වර්සාාව හැලා කෙලෙස්වලින්ම විකෘති වෙලා ලේ පිපාසාාවෙන් එකිනෙකා මරාගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කිය.
මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස්වල භයානකක සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදියට දූෂණය කළ ඒ විතරක් නෙමෙයි ඔවුන් මරලා ඇගේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගණ්ඩ බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස්වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පිංහතුනි අප්‍රමාදීවෙන් සිල් රකින්න පුළුවන් තරන් අඩාඩා හරි සිල් රකින්න. ඒක ප්‍රතිපල් කොච්චර කෙලෙස් බලවත් වනත් මොන තරන් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න අසුභ වසයෙන් පිළිකුල් වසයෙන් ජීවිතය දිහා බලන්න බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් තරම් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න විවාහ වෙනකං කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගන්න. තින් ඔබ හැම දෙනාටම මේ ලැබිච් උතුම් මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා.